ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් හැම දෙනාම අද මේ සන්ධ්‍යාවේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසිරුවා හරින සජීව සූත්‍ර ධර්ම දේශනාවයි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ දේශනාව ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් ධර්ම දානයක් විදිහට විසිරුවා හැරීමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ වැයබඩ පදිංචි ඊ.බී. මානිල් කාන්ති මහත්මිය සහ පින්වන්ත දරු පිරිස විසින් ජනවාරි මාස 27 වන දින එනම් අද දිනට සිය ජීවිත ගමන් මගේ 61 වන ජන්ම දිනය නිමිති කර ගනිමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දාණය උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාව තබා ගනිමිනුයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. උදාර අරමුණකින් බොහොම ආදර්ශමත් පින්කමක් කරන වෙලාවේ අපිත් ආශිර්වාද කරනවා. අද ඔබතුමියගේ ජන්මදිනයේ දවසේ ඔබතුමියගේ එකී සත් ප්‍රාර්ථනාව එලෙසම සඵල වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. එසේ ප්‍රාර්ථනා තබමින් ආශිර්වාද කරමින් දේශනාව ආරම්භ කරනවා. සෑම සියලු දෙනාටම සුවසේ ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් බණ අහමු. පින්වතුනි, අද මාතෘකා කළ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට. සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ කියලා පින්නතුනේ සංයුත්තයක් තියෙනවා. සූත්‍ර එකතුවක්. ඉන්ද්‍රිය සංයුත්තේ කියලා. ඉන්ද්‍රිය සංයුත්තේ පින්නතුනේ ජරා වර්ගය කියලා තවත් වර්ගයක් ඒක ඇතුලේ තියෙනවා. ඉන්ද්‍රිය සංයුත්තයත් වර්ග කීපයකට බෙදලා තියෙනවා. එහි එක කොටසක් තමයි ජරා වර්ගය. ඒ ජරා වර්ගය හැටියට නම් කරන්න හේතුව තමයි ඒ වර්ගයේ පළවෙනි සූත්‍රය ජරාභිමද්දන කියලයි සඳහන් වෙන්නේ. එතකොට මේ ජරා වර්ගයේ සූත්‍රයක් තියෙනවා පින්නතුනේ. සූත්‍රයේ නම උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය. මේ සූත්‍රය මේ නමින් හඳුන්වන්න හේතුව බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් අහපු ප්‍රශ්නයකට උත්තර හැටියටයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව කළේ. අන්න ඒ බ්‍රාහ්මණයාගේ නම තමයි උන්නාභ. උන්නාභ කියන බ්‍රාහ්මණයා අහපු ප්‍රශ්න ටිකකට උත්තර දේශනාවක් නිසා මේ සූත්‍රයටත් නම තියලා තියෙනවා දේශනාව සඳහා මුල් වෙච්ච ශ්‍රාවකයාගේ නමින්. උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ ඒ සමයේ වැඩ සිටියේ සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේ. බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ පූර්වාරාමේ. පූර්වාරාමෙට කියපු තවත් නමක් තිබුණා පින්නතුනේ. ඒ නම තමයි මිගාර මාතු ප්‍රාසාදය. මිගාර මාතාවගේ ප්‍රාසාදය. දැන් සවැත් නුවර ජේතවනාරාමේ කියද්දි කියනවා ජේතවනාරාමේ සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. ඒක අනාථපිණ්ඩික සිටුතුමගේ. දැන් මෙතන කියනවා පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේ. පූර්වාරාමයේ මිගාර මාතාවගේ. කවුද මිගාර මාතාව? විශාකා මහ උපාසිකාව. විශාකා මහ උපාසිකාවට මිගාර මාතා කියලා කියන්නේ හේතුව මොකද්ද? මේකට හේතුව
මිගාර කියන්නේ විශාකා මහ උපාසිකාවගේ පුතා නෙමෙයි. මිගාර කියලා කියන්නේ විශාකා මහ උපාසිකාවගේ මාමණ්ඩිය. හැබැයි මේ විවාහපත් වෙලා ගියපු ගෙදර පවුලේ අය තිසරණේ පිහිටපු අය නෙවෙයි. අන්තිමේදී විශාකා මහ උපාසිකාවගේ මඟ පෙන්වීමෙන් මාමණ්ඩිය ඇතුළු පිරිස පින්නතුනේ තිසරණේ ගුණ දැනගෙන පැහැදිලා තෙරුවන් සරණ ගියා. අන්න එදා මිගාර කියන මාමණ්ඩිය ලේලිට කිව්වා දුවේ අද ඉඳන් උඹ මගේ ලේලි නෙවෙයි අද ඉඳන් උඹ මගේ අම්මා කියලා. අන්න ඒ මිගාර කියන සිටුවරයා විසින් මාතෘත්වයේ හිතබු නිසා මිගාර මාතා කියලා කියනවා පින්නතුනේ විශාකා මහ උපාසිකාවට. විශාකා මහ උපාසිකාව මේ ජීවිතයේ තුලදී අපි කවුරුත් දැකලා නැහෙනේ. එහෙත් සූත්‍ර පිටකය හොඳට කියනකොට මේ ශාසනයේ සිවුර දරන්න පිං තිබිච්ච අපිට හිතෙනවා එයා අපේ අම්මා කියලා. අදටත් සූත්‍රය තුලින් ඇය ගැන අපිට අඳුන ගන්න පුළුවන් නේ. ඒව අඳුන ගන්නකොට ලැබෙනවා විශාකාව අපේ අම්මා වගේ අදටත් අපිට දැනෙනවා. අපි දැකලා නැහැ මේ ජීවිතේ. නමුත් අපිට ඇයව දැනෙනවා. ශාසනයේටම අම්මා වගේ. ඉතින් විශාකා මහ උපාසිකාව කෝටි 27ක් වියදම් කරලා හදපු විහාරය තමයි පූර්වාරාමය. ඉතින් බුදුරජාණන් වහන්සේ පූර්වාරාමේ වැඩ ඉන්නකොට පින්නතුනේ එක දවසක් හැන්දෑවේ මේ වගේ වෙලාවට ඉර බැහැලා යනවා පින්නතුනේ මද රශ්මියෙන් යුක්ත ඉරේලිය වැටෙනවා විහාරේ මිදුලට. බුදුරජාණන් වහන්සේ විහාර මළුවට වෙලා පින්නතුනේ උන්වහන්සේගේ පිට තවමින් ඉන්නවා අවුවේ. හරි ලස්සනයි මේවා පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට අඳුර ගන්න පින්නතුනේ. ඒක වඩා සාධාරණයි. නේ දැක්කම බය හිතෙන බුදුහාමුදුරුවෝ කියන්නේ 아무තු මැජික් කාර්යයක් වගේ මට්ටමකින් දැක්කොත් අපිට බුදුහාමුදුරුවන්ට ලං වෙන්න අමාරු වෙනවා. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේ මේ අවුවෙන් පිට තවමින් උන්වහන්සේ එළිය ටිකක් වැඩ හිටියා. මේ බැස යන ඉර එළියෙන් ඇඟ තවමින්. හරි ලස්සනයි මේවා. දැන් තවත් දවසක් තිබුණා ওই වගේ වෙලාවක ආනන්ද හාමුදුරුවොත් උතෙන්ට වඩිනවා. ඕක තියෙනවා ඔය පින්වත්නි ඔය ඉන්ද්‍රිය සංයුත්තයේම මේ ජරා වර්ගෙම ජරාභිමද්දන කියන සූත්‍රයේ. බුදුහාමුදුරුවෝ ආසනයක් පනවල මේ ආසනයට වෙලා අවුවේ වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියා. වැඩම කරලා බුදුහාමුදුරුවෝ ළඟ වාඩි වෙලා බිම බුදුරජාණන් වහන්සේගේ එක හස්තයක් ආනන්ද හාමුදුරුවෝ පිරිමදිනවා. දැන් අපේ අම්මා ළඟට ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා අත්තම්මා ළඟට ගිහිල්ලා සීයා ළඟට ගිහිල්ලා අපි ළඟ ඉඳගෙන අතක් පිරිමැද මැද ඉන්නේ බොහෝම ආදරෙන් බොහෝම ගෞරවයෙන්. ආනන්ද හාමුදුරුවෝ එහෙම බුදුහාමුදුරුවන්ගේ හස්තය පිරිමදිනවා. පිරිමැද මැද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දිහා හොඳට බලාගෙන. ඇයි දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ සමග උන්වහන්සේගෙන් තොරව සිටිවිල්ලක් උපද්දවන්න නැතුව ඉඳපු කෙනා තමයි ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ගැන වඩාත් හොඳට දන්නේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන කියනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ ඉස්සර වගේ නෙවෙයි නේද? ආනන්ද හාමුදුරුවෝ කියනවා. ඉස්සර ඔබ වහන්සේගේ හැම මසට හොඳට ඇලිලා තිබුණා. දැන් ටිකක් ස්වාමීනි මස් වලින් මේ හැම එල්ලෙන ගතියෙන් තියනවා නේද? දැන් වියපත් කාලෙනේ. ස්වාමීනි ඉස්සර ඔබ වහන්සේ හරි පැහැපත්. නමුත් දැන් ඔබ වහන්සේ තරමක් විතර දුර්වර්ණයි. ස්වාමීනි ඔබ වහන්සේගේ ශරීරේ ටිකක් ඉස්සරහට නැමිලා වගේ නේද? මේ කියන්නේ ටිකක් කුදු වෙලා වගේ නේද? ටිකක් ඉස්සරහට නැමිලා.
පින්නතුනේ මේක හොඳට තේරුම් ගන්න. බුදු උනේ හිත මිස බුදු උනේ ගත නෙමෙයි. බුදු උනේ හිතක් ගතක් නෙමෙයි. හැබැයි හිතක් බුදු වෙච්ච උත්තමයෙකුගේ සංසාරේ පුරා පුරණ ලද්දා වූ බෝධි සම්භාර ධර්මයන්ගේ ආනුභාවයෙන් කුසල බලයෙන් ගතේ යම් අසිරියක් නැතුව නෙවෙයි. නමුත් අපි දකින්න ඕන බුදුහාමුදුරුවන්ගේ රූපකාය නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මකායයි බුදුරජාණන් වහන්සේගේ ගුණකායයි. ওই දෙක දැකපු දවසට තමයි අපි ගැලවෙන්නේ. රූපකාය දැකපු දවසට නෙවෙයි. නමුත් ලෝකෙ බහුතරයකට ඕන කරන්නේ බුදුහාමුදුරුවන්ගේ රූපකාය දකින්න. ඒ නිසා දකින්න ධර්මකායේ තියෙද්දි පින්නතුනේ මතු රූපකායක් දකින්න ප්‍රාර්ථනා කරනවා. එදාට රූපකාය දැකලා ධර්මකාය දැක්කේ නැත්තම් නේද පින්නත්නේ? ඒ නිසා අප්‍රමාදී වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ එලිමහනේ පින්නතුනේ පිට තවමින් වැඩ ඉන්නකොට මෙතෙන්ට ආවා පින්නතුනේ උන්නාභ කියන බ්‍රාහ්මණයා. ඒ බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගියපු කෙනෙක්වත් උපාසක භාවයට පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැන්දිත් නැහැ. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා භගවතා සද්ධින් සම්මෝධි බුදුරජාණන් වහන්සේක සතුටු වුණා. සතුටු වුණා කියන්නේ ආගිය තොරතුරු කතා කරලා, සතුටු සාමීචි කතා කරලා, සුවද පිළිසඳරක යෙදිලා සතුටු සාමීචි කතා කළා. මොකද මේ කතාව පටන් ගන්න තැනක් තියෙන්න බෑ. ඊළඟට පින්නතුනේ සම්මෝධනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා. ඒ කරන කතාවේ යම් අවසානයක් දැක්කට පස්සේ හරි අපූර්ව ප්‍රශ්නයක් ඇහුවා උන්නාභ බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන්ගේ. අහපු ප්‍රශ්නේ තමයි මොකද්ද? පංචමානි බොහෝ ගෝතම ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි. පින්වත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණය අහනවා. පින්වත් ගෞතමයන් වහන්සේ ඉන්ද්‍රියයන් තියෙනවා පහක්. ඉන්ද්‍රියයන් තියෙනවා පහක්. මේ ඉන්ද්‍රියයන් පහ මේ පහේ විශේෂත්වයකුත් බ්‍රාහ්මණයා කියනවා. මොකද්ද? නානා විෂයානි නානා ගෝචරානි. නොඑක් විෂයන් ඇසුරු කරන නොඑක් ගෝචර වස්තුන් ගෝචර කරගන්න ඉන්ද්‍රියයන් පහක් තියෙනවා. ඛතමානි පංච. මොනවද මේ ඉන්ද්‍රිය පහ? මේ ඉන්ද්‍රිය පහේ ස්වභාවය තමයි මේ කියන්නේ. මොකද්ද? මේ ඉන්ද්‍රිය පහ නොඑක් ගෝචර වස්තුන් තමයි ගෝචර කරගන්නේ. නොඑක් විෂයන් තමයි විෂය කරගන්නේ. ඊළඟට කියනවා න අඤ්ඤ මඤ්ඤස්ස ගෝචර විෂයන් පච්චනු බොන්ති. එකිනෙකාගේ ගෝචර වස්තුන් එකිනෙකා අනුභව කරන්නේ නැහැ. පැහැදිලිද? එකිනෙකාගේ ගෝචර වස්තු අනිකා පින්වත්නි පරිහරණය කරන්නේ මොනවද මේ ඉන්ද්‍රිය පහ? චක්කුන්ද්‍රියං ඇස, ඊළඟට සෝත ඉන්ද්‍රියං කන, ඊළඟට ගාන ඉන්ද්‍රියං නාසය, ඊළඟට જીවහා ඉන්ද්‍රියං දිව, ඊළඟට කාය ඉන්ද්‍රියං කය. මේ ඉන්ද්‍රියයන් පහේ ගෝචර වස්තු විවිධයි. විෂයපතේ විවිධයි. ඒ කියන්නේ ඇහැනම් රූප විතරයි. ඇහැ රූපේ විතරයි ගන්නෙ. ඇහැට මේ සියල්ල ගන්න බෑ. කනින් ගන්න පුළුවන් ගෝචර වස්තුව තමයි මොකද්ද? සද්දය. දැන් මෙහෙම හිතන්නකෝ වීණාවක් තියෙනවා. දැන් අපිට වීණා නාදයක් ඇහෙනවා කියලා හිතන්නකෝ. වීණා නාදයක් ඇහුනම පින්නොතනේ අපි ඒක ගත්තේ මොකෙන්ද? කනින්. වීණා නාදය ගන්නෙ කනින්. දැන් අපි හිතමු අපිට අහන්න ලැබෙනවා කවදාකවත් අපි අහපු නැති වාදන භාණ්ඩයක හඬක්. හරි මිහිරි. දැන් අපි කියනවා අපිට ඔය හඬ උපද්දවපු වාදන භාණ්ඩ ගෙනත් දෙන්න කියලා.
දැන් අර මිනිස්සයා ගෙනත් දෙනවා ඒක නැතුව වෙන එකක්. දැන් මොකද වෙන්නේ? අපි කියනවාද නෑ මේක නෙවෙයි කියලා. නෑ මේකෙන් දෙක ආවේ කියලා අපි ඒ රූපය ඇහෙන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් පින්වත්නි වෙනත් දවසක වෙනත් මිනිස්සෙක් ඒ හඬ ආපු හරි වාදන භාණ්ඩ ගෙනත් දෙනවා. දැන් මොකද කියන්නේ අපි? ඇහෙන් ගත්තු පරණ අරමුණ තියාගෙන නෑ මේ ඒක නෙවෙයි කියලා පින්වතුනේ දෙවනියට දීපු අරමුණ පින්වතුනේ දැන් ගන්න සූදානම් නැහැ. හැබැයි පළවෙනි රූපය ඇහෙන් දැකලා මනසට ගන්නේ නැති තාක්කල් අර දෙවනුව දීපු රූපේ අපි ගන්න සූදානම්ද නැද්ද? සූදානම්. මේ ඉන්ද්‍රියවල ස්වභාවය ඇහෙන් ගන්නේ රූපේ විතරයි. කනෙන් ගන්නේ ශබ්ද විතරයි. ඕනම දෙයක පින්වත්නි. පැහැදිලිද පින්වත්නි? එතකොට කෙනෙක්ගේ රූපයක් දැක්කම ඒ කෙනාගේ රූපෙන් උනත් පින්වතුනේ ඇහෙන් ගන්න පුළුවන් වෙන්නේ යාගේ රූපේ විතරයි. මොන්න කටහඬ ලස්සන මිහිරිවට තිබුණත් උපතින්ම බිහිරි නම් එයාට ඇහෙන් එයාගේ හඬ ගන්න බෑ. ගන්න පුළුවන් මොකද්ද? රූපේ විතරයි. සමහර විටකදී රූපේ මිහිරි වුණාම අපිට හිතෙන්න පුළුවන් හඬත් මිහිරි ඇති කියලා. ඒක මනසින් හොයන හැවිල්ලක් නේ. රූපේ තරමට හඬත් ඇති කියලා. රූපේ දකින්න නැතුව හඬට අහු වුණාම රූපේ දැක්කම සමහර වෙලාවකදී හඬේ හැටියට නෙමෙයි රූපේ. අපි හැමෝම මේ එකක් මිහිරි වුණාම ඉතිරි ඉන්ද්‍රියයන් හැම එකටමත් ගෝචර වෙන ටික ඒ තරම්ම මිහිරි ඇති කියලා හිතනවා. කාමේ මත් වෙන මත්විල්ල එහෙමනේ. කනට ඇහෙන කෙනෙක්ගේ කටහඬ මිහිරි නම් ඒ මිහිරි භවයේ ඇලෙන සත්වයා ඇහැට පේන යාගේ රූපෙත් මිහිරි ඇති කියලා හිතනවා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා පින්නතුනේ. හැබැයි මේවා ඔක්කොම අනිත් පැත්ත පෙරලෙන්න බැයිද? පෙරලෙන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රිය පහට ගන්න අරමුණු වෙනයි. ඇස් දෙක පේන්නේ නැහැ කියලා රූප කනෙන් බලන්න බෑ. කන් දෙක ඇහෙන්නේ නැහැ කියලා සද්ද ඇහෙන් අහන්න, නාසයෙන් අහන්න එහෙම බෑ. එකම දේ වුණත් එක දේවල් ගන්න පින්නතුනේ ඒ ඉන්ද්‍රියයන්ගෙන්. හැබැයි ඇහෙන් කොච්චර රූප බැලුවත් කන ඒව විඳින්නේ නැහැ. කනෙන් මොන තරම් දේවල් ඇහුවත් ඇසෙන් ඒව විඳිනවද? ඇස විඳින්නේ නැහැ ඒවා. මොන තරම් සුවඳ જાති තිබුණත් පින්නතුනේ ඒවා මේ කයට විඳින්න බෑ. ඒකයි කිව්වෙන්නේ අඤ්ඤ මඤ්ඤස්ස පච්චනුබුන්ති. මේ කිනකා මේවා බෙදාගෙන පරිහරණය කරන්නේ නෑ, විඳින්නේ නෑ. දැන් දවසක් රජ කෙනෙකුට අහන්න ලැබුණා වීණානාදයක්. සූත්‍රයක් තියෙනවා වීණෝපම කියලා. සංයුත්ත නිකායේ. රජුරවන්ට වීණානාදේ මත්තුණා. ඒ තරම් ලස්සනයි. රජුරු නියෝගයක් කළා මොන ලෝකෙන් හරි කමන්නේ මට ඔය හඬ ගෙනත් දෙන්න ඕන. දැන් ඉල්ලන්නේ මොකද්ද? හඬ, වීණානාදය. දැන් වීණානාදේ කොහෙද තියෙන්නේ? ඈ? වීණානාදේ කොහෙද පින්නත් තියෙන්නේ? ඈ? වීණාවේ. හොඳයි. එතකොට වීණාව තියෙනවා මේ මේසෙ උඩ. හඬ තියෙනවද? නෑ. හඬ නෑ. හඬ වීණාවෙත් නෑ. හඬ වීණාවෙත් නෑ. හැබැයි මේ රජුරු ඉල්ලන්නේ මොකද්ද දැන්? ඔය වීණානාදේ ඕනේ කියනවා. මිනිස්සු මොන තරම් හෙව්වත් මිනිස්සුන්ට හොයන්න පුළුවන් උනේ එක දෙයයි. වීණාව විතරයි. වීණාව ගෙනල්ලා දුන්නා රජුරු අතට. රජුරු කව මට ඕකින් වැඩක් නැහැ. මේ මොකද්ද කියලා හිතෙන්නේ නැති. මෙච්චර මිහිරි නාදයක් ඉල්ලපු මට මේ මොකද්ද ගෙනත් දීපු එක කියලා.
මට ඕකෙන් වැඩක් නැහැ. මට ඕන අර හඬ කිව්වා. අනේ මහරජුරුවන් වහන්සේ හඬ ඇති දෙයක් නෙවෙයි කිව්වා. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ මොහොතට පහළ වෙච්ච එකක් විතරයිනේ. විනානාදේ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ මොහොතට හටගත්තා. ඒ හේතු ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙච්ච ගමන් මොකද වුනේ? නිරුද්ධ වෙලා ගියා හඬත්. ඒක නෙවුනේ පින්වත්නි. රජුරවන්න කියනවා රාජපුරුෂයනේ ස්වාමීනි මේ වීණාව තියෙනවා, වීණාවේ උපවීණාව තියෙනවා, මේකේ තත් තියෙනවා, මේක සුසර කරන්න පුළුවන් දක්ෂයෙක් මේක මනාව සුසර කරන්න ඕන. එතකොට ඔය හඬ නැගෙනවයි කිව්වා. රජුරවන්න තේරුණා එහෙනම් මේ ඇති දෙයක් නෙවෙයිනේ මේක. එහෙනම් මේ හඬ බොරුවක්මයි. මේ හඬ මුලාවක්මයි. රටේ මහරජා වෙච්ච මාවත් මුලා කළා මේ හඬ කියලා මේ රජුරෝ මොකද කළේ? අර වීණාව කෑලි කෑලි වලට පළලා දැම්ම පින්නතුනේ. අපි තාම වීණාව පළලා නැහැ. ඇයි අපි වීණාව පළන්නේ නැත්තේ තාම? ඒ වීණාවෙන් කිසි දෙයක් නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු නාදය ඒ මොහොතට ඇති වෙලා නැති වෙනවා කියලා අපි තාම තීරුම් ගන්න නැහැ. මේ කියන්නේ වීණාව ගැනම නෙවෙයි. හැම දේ ගැනම. වීණාව නම් එහෙමයි කියමුකෝ. මේ මහ කුණු ගොඩවල් ගොඩක් පුරවගත්තු මේ කුණු මල්ල පරිහරණය කරන්නෙත් ওই කර්ම විදිහටම නේද? මේකත් එහෙමමනේ නඩත්තු කරන්නේ. ඉතින් දැන් අර උන්නාභ බ්‍රාහ්මණය ඇවිල්ලා අහනවා බුදුහාමුදුරුවනේ මේ එකිනෙකාගේ එක එක ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අනෙක් ඉන්ද්‍රියයන් විඳින්නේ නැහැ. එක එක විෂයන් තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවනේ මේ හැම ඉන්ද්‍රියකටම පිහිට මොකද්ද කියලා ඇහුවා. පිහිටක් තියෙන්නේ මොකද්ද? මේ හැම ඉන්ද්‍රියකින්ම ගන්න අරමුණ විඳින්නේ කවුද කියලා ඇහුවා. ඇත්තනේ. ඇහෙන් රූපත් ගන්නවා, කනෙන් ශබ්දත් ගන්නවා, නාසයෙන් ගඳ සුවඳත් විඳිනවා. මේවා විඳින්නේ කවුද කියලා ඇහුවා. ඇයි ඇහෙන් ගන්න එක කන විඳින්නෙත් නැත්තම්? කනෙන් ගන්න එක ඇහැ විඳින්නෙත් නැත්තම්? මෙච්චර ගන්න තරමක් එවුවා විඳින්නේ කවුද කියලා ඇහුවා. ඒ ඉන්ද්‍රියයන්ට පිහිට මොකද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ දීපු උත්තරය තමයි මනෝ පටිසරණං මනෝව තේසං ගෝචර විසයං පච්චනු බොන්ති. බ්‍රාහ්මණය ඒ හැම ඉන්ද්‍රියකටම පිහිට සිතයි කිව්වා. සිතේ හැම එකම විඳින්නේ කිව්වා. හැම එකම විඳින්නේ හිත. ඇහැට විඳින්න බෑ. ඇහැට පුළුවන් රූපේ දෙන්න විතරයි. රූපේ ගන්න විතරයි ඇහැට පුළුවන්. විඳින්න බෑ. කනට පුළුවන් සද්දේ ගෝචර කරගන්න විතරයි. විඳින්න බෑ. පැහැදිලිද? දැන් ඔය ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන පින්නත් අපි බණ කියනෝනේ. ඒ ස්පීකර් එකට ඕවා තේරෙනවද? තේරෙනවද? මේ මයික් එකට ඕවා තේරෙනවද? නෑ. කනට ඇහෙනවා. කනට තේරෙනවද? කනට තේරෙන්නෙත් නෑ. එහෙනම් කනෙන් කරන්නේ මේ හඬ ඇතුළට ගන්න එක. එච්චරයි. එතනින් එයාගේ කාර්යභාරය ඉවරයි. එහෙනම් කන තිබිද්දී ඉතින් කරදරයක් නැහැ. ප්‍රශ්න ඒක නෙවෙයි. එතනින් එහාට ඒ ඇහෙන දේවල් හොඳයි නරකයි එව්වම ඕන ඒවනම් එපා කියලා මේ බෙදීම් ටික කරගන්නේ තීන්දුව තීරණ වලට ගිහිලා නිගමන වලට ගිහිලා පැටලිලි හදාගන්නේ හිතේ වැඩපිළිවෙලත් එක්ක. හිතේ වැඩපිළිවෙලත් එක්ක. එතකොට වැස්සට කමක් නැහැ ගෙදර බහලේ හදාගෙන නම්. නේද පින්නොත්? වැස්සට කමක් නැහැ නේ ගෙදර බහලේ හදාගෙන නම්. නේ අරමුණු නිමිති අනු නිමිති ඔය ඔක්කොම ඇතුළට ගන්න නැතුව ඉන්නවා නම් පින්නතුනේ රූප තිබ්බම මොකද වෙන්නේ?
සද්ද ඇහුනම මොකද වෙන්නේ? ගන්ධ සුවඳ ලෝකේ තිබුණම මොකද වෙන්නේ? ඒකේ කිසි ගැටලුවක් නැහැ. එතකොට දැන් තේරුම් ගන්න දැන් කියනවා සිත තමයි විඳින්නේ කියලා. මේ සිත ඒ අරමුණු විඳිනවා පින්නතුනේ. හැබැයි සිතකට එක වාරයක පින්නතුනේ ස්ථාන දෙකක අරමුණු විඳින්න බෑ. නමුත් සිත අධික මාත්‍ර හිතන්න බැරි වේගෙන් පින්නතුනේ මාරුවෙන් මාරුවට මේවා විඳිනවා. එකවර අපිට විඳිනවා වගේ තේරෙන්නේ එතකොට. ඇයි බුදුහාඳුරෝ අදාලා මහණෙනි මේ සිත ඇති වෙලා නැති වෙන්න යන වෙලාවට උපමාවක්වත් පෙන්වන්න බෑ කිව්වා. ඒකත් දුෂ්කරයි. උපමාවක් පෙන්වන එකත්. මේ සිත ඒ අරමුණු වලින් සැලෙනවා. සූත්‍රයක් තියෙනවා චප්පානක කියලා. සංයුත නිකායේ. චප්පානක සූත්‍රයේ කියනවා විෂම ස්ථාන ඇසුරු කරන සත්තු 6 දෙනෙක් අල්ල ගන්නවලු. එක මිනිස්සෙක් කරලා බැලුවට කමක් නැහැ මේක. කැලේ ඇසුරු කරගෙන ඉන්න හිවලෙක් අල්ල ගන්නවා. ගම ඇසුරු කරගෙන ඉන්න සුනකෙක් අල්ල ගන්නවා. ජලය ඇසුරු කරගෙන ඉන්න කිඹුලෙක් අල්ල ගන්නවා. ඊළඟට අහස ඇසුරු කරගෙන ඉන්න ගිරවෙක් අල්ල ගන්නවා. ගස් ඇසුරු කරගෙන ඉන්න වඳුරෙක් අල්ල ගන්නවා. තුඹස ඇසුරු කරගෙන ඉන්න නාගයෙක් අල්ල ගන්නවා. මේ විදිහට විෂම ස්ථාන ඇසුරු කරන සත්තු 6 දෙනෙක් අල්ල ගන්නවා. දැන් මේ සත්තු පින්නතුනේ අල්ලගෙන අතෑරියොත් එහෙම මොකද වෙන්නේ? අතෑරපු සැනින් සුරකයා දුවන්නේ ගමට. වඳුරා පනින්නේ ගහකට. ගිරවයි ගිලෙනවා. ඊළඟට කිඹුලා දියට බහිනවා. හිවලා කැලේට දුවනවා. නාගයා තුඹසට රිංගනවා. දැන් මේ සත්තු 6 දෙනාගෙම බෙල්ලේ ලණු 6ක් ගැට ගහනවා. ඒ ලණු 6ෙම ඉතුරු කෙලවරවල් 6 එකට ගැට ගහනවා. ගැට ගහලා අතාරිනවා. මොකක් වේද? දැන් මොකක් වේද පින්නත් නේ? අත හැරපු ගමම්ම පින්නත් නේ කිඹුලා දියට බහින්න දුවනවා. පුළුවන්ද? බෑ. ඉතුරු 5 දෙනාම ඇදගෙන තමයි දුවන්නේ. හැබැයි එහෙම දුවනකොට හැටි වැටෙනවා. එතකොට සුනකයට නම් ජවයේ බලය තියෙන්නේ. ඉතුරු 5 දෙනාම ඇදගෙන ආයේ සුනකයා ඒ පැත්තට එනවා. එකම එක දෙයකටවත් එක අරමුණකට යන්න බෑ. එකම එක සතෙකුටවත්. දැන් මේ උපමා මාත්‍රය අපිට හිනාවක් නැංගුවට අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් අපිට වෙලා තියෙන්නේ තෝකමද නැද්ද? ඔය ටිකම තමයි. ඇහෙන් ගන්න අරමුණු වල, කනින් ගන්න අරමුණු වල, නාසයෙන් ගන්න අරමුණු වල, ඔය ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ඒ අරමුණු වල පැටලි පින්නතුනේ හිත ගලව ගන්න නැතුව පින්නතුනේ අපි ඒ අතට මේ අතට ඇදෙනවද නැද්ද? ඒ අතට මේ අතට ඇදෙනවා. ඕකට වඩා අරක ලස්සනයි කිව්වොත් අපි ඒ පැත්තත් බලනවා. ඕක බලලා හරියන්නේ මේක අහන්නකො කිව්වොත් එහෙම ඒක අහන්නත් අපි ඒ පැත්තටත් හිත හදනවා. ඔය අහන එක පැත්තකින් තියලා මේක කාලා ඉන්නකො නෙවෙන්න කලින් කිව්වොත් ඒක නෙවෙන්න කලින් අපි දිව පිනවන්නත් අපි හිත හදනවා. මේක ඉවරයක් නැහැ. ඔබට වයස කීයද? ඔය මුළු වයස පුරා කලේ සත්තු 6 දෙනෙක් 6 පැත්තට ඇදපු එක නේද? ඔය ඔක්කොම විඳින්නේ හිත. දැන් බ්‍රාහ්මණය ඇහුවා එහෙමද? එතකොට පින්වත් ගෞතමයන් වහන්සේ ඔය කියන හිතට පිහිට මොකද්ද කියලා ඇහුවා. ඔය කියන හිතට පිහිට මොකද්ද? බුදුහාමුදුරු උත්තර දුන්නා. මනස්සකෝ බ්‍රාහ්මණ සති පටිසරණං. සිතට පිහිට සිහියයි කිව්වා. සිතට පිහිට සිහිය. එහෙනම් යමෙක් සිහියෙන් තොරයි නම් ඔහුට පිහිටක් නැහැ. ඔහුගේ සිත විනාශ මුඛයක ඉන්නේ. දේශනාවේ අපිට කියලා දීලා තියෙන්නේ කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපිත්වා. මේ කය ගැන අපි කටයුතු කරන්න ඕන. මේ කය මැටි කලයක් හැටියට නුවණින් දකිමින්. ඇයි? මැටි කලය කොයි වෙලේ හරි බිඳෙනවා කියන එක කෙලවර කරගෙනමයි තියෙන්නේ. එතනින් එහා දෙයක් නැහැනේ.
ඒ වගේ තමයි මේ ජීවිතේත්. කය ගැන එහෙම විමසන්න කිව්වා. සිත ගැන විමසන්න කිව්වා. නගරූපමං චිත්ත මිදං තපෙත්වා. මේක නගරයක් වගේ. නගරයක් නම් නිකන් බෑ. රකින්න වෙනවා. පවුරු ප්‍රාකාර බැඳලා දියාගල් හදලා හොඳ සිහිනුවණින් යුක්ත මුරකාරය යොදලා නගරේ රකින්න ඕන. මේ කියන්නේ ඔබේ සිත ගැන. සිත රැකිය යුත්තක්. සිතේ රැකවරණයට අපි හොඳ දොරටු පාලයක ඉන්න ඕන. නිදියන් නැති දොරටු පාලයක හිටවන්න ඕන. ඒ දොරටු පාලය තමයි සිහිය. දොරටු පාලය නිදි කියන්නේ යම් වෙලාවක සිහිය නැත්තම් සිත නැමැති නගරයේ දොරටු පාලය නිදි. අන්න ඒ සිහිය නැතුව ඉන්න වෙලාවේදී මොහොතක් හරි සිහියෙන් අපි සිහියෙන්මයි හිටියේ. නමුත් ඒ සිහිය පවත්වන්න බැරි වෙලාවක හරි වරදක් වුණා නම් තුනුරුවනට සමා වේවා කියලා තමයි කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං කියන්නේ. දැන කරපුවා නෙවෙයි. සිහිය පැවැත්තුවා තුනුරුවනට වරදක් නොවෙන්න. හැබැයි මොන යම් හෝ වෙලාවක සිහිය පවත්වන්න බැරි වෙච්ච මොහොතක වරදක් වුණා නම් සමාව ගන්න. දැන් එතකොට ඒ දොරටු පාලය නිදිය ලැබෑ. ඒ කියන්නේ සිහිය නැති වෙලාවක් තියෙන්න බෑ. සිහිය හැම වෙලාවෙම අධික මාත්‍රම වෙන්න ඕන. ඔය ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවනේ. මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්ම වලදී සති කියන ඉන්ද්‍රිය කොච්චර හරි බලවත් වෙන්න ඕන පින්නතුනේ. සතිය කියන එක අඩු වෙන්න ඕනේ. සතිය පුළුවන් තරම් දියුණු වෙන්න ඕන. කොච්චර වැඩි වුණත් වරදක් නැහැ සිහිය. මොකක් හරි එකට නැත්තේත් ඒකමයි. නේ. ඒක තමයි අපිට අමාරුම දේ. නමුත් හැම තැනකදීම අපිට සිහිය දියුණු කරන්නයි බුදුහාඳුරෝ කියලා දෙන්නේ. සිහිය දියුණු කරන්න කියලා දෙන්නේ. එතකොට ඒ සිහිය පින්වත්නි හැබැයි දැන් දොරටු පාලය නිදි නැතුව හිටියට විතරක් වැඩක් නැහැ. ඒ දොරටු පාලය අඥානෙක් වුණොත් ඇතුළට ගන්න ඕන නැති කෙනා ඇතුළට ගන්නවා. ඇතුළට ගන්න ඕන කෙනා ඇතුළට ගන්නෙ නැහැ. එහෙම වුණාම එහෙම ගැටලුව. අන්න ඒ වගේ තමයි සිහිය නුවණත් එක්ක යෙදෙන්න ඕන. එතකොට තමයි මේක අකුසලයක්. මේ අකුසලේ විපාකේ මෙබඳුයි. මේක බැහැර කරන්න ඕන මෙහෙමයි කියලා ඒ ටික තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පින්නතුනේ සිහිය සමග නුවණ යෙදුනොත්. ඒ නිසා සිතට පිහිට මොකද්ද? සිහිය. සිහියෙන් තමයි සිහියේ ස්වභාවය තමයි පින්නතුනේ වටහා ගන්නා ලක්ෂණය, අඳුනා ගන්න ලක්ෂණය. පජානන ලක්ෂණය කියලා කියනවා. සිහියෙන් අඳුනා ගන්නවා මේක කුසලයක්ද අකුසලයක්ද ඔය අඳුනා ගැනීම කරන්නේ සිහියෙන්. ඊළඟට බ්‍රාහ්මණය ඇහුවා බුදුහාමුදුරුවනේ සිහිය පිහිට මොකද්ද කියලා ඇහුවා. සිහියට පිහිට අරහත් ඵලයයි කිව්වා. ඇයි? ඒ සිහිය පැවැත්වීමේ කෙලවර තියෙන්නේ කොතනද? අරහත් ඵලයෙන්. මේක අනිත් පැත්තට කිව්වොත් අරහත් ඵලයට පත්වීමෙන් සසර කෙලවර කරන තුරා සිහිය නැති කරගෙන නම් බෑ. සිහියම පවත්වන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඒ සිහියක් පටන් ගත්තා නම් සතිමත්ව ඉන්නවා නම් එහි නිමාව දකින්නේ එහි ඒ වගකීමෙන් හරි ඒකෙන් නිදහස් වෙන්නේ මොකක් එක්කද? අරහත් ඵලයත් එක්ක. එතෙක් මේක පවත්වන්න ඕන උත්සාහෙන් පවත්වන්න ඕන මේක. ඒ සිහිය. ඊළඟට ඇහුවා ස්වාමීනි අරහත් ඵලයට පිහිට මොකද්ද කියලා ඇහුවා. විමුක්තියයි කිව්වා. ඒ කියන්නේ නිවන. නිවන තමයි පිහිට. ඇයි? කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති. කල යුත්ත කළා. තව දුරටත් කල යුතු දෙයක් නැහැ. නිදහස්. එහෙනම් එතන පිහිට තියෙන්නේ විමුක්තියේ. බ්‍රාහ්මණය අන්තිමට ඇහුව ප්‍රශ්නයක්. ඒ නිවනට පිහිට මොකද්ද කියලා ඇහුවා. නිවනට පිහිට මොකද්ද කියලා ඇහුවා. නිවනට පිහිට මොකද්ද පින්නොත්නි? බුදුහාමුදුරු උත්තරයක් දුන්නා. මොකද්ද? බ්‍රාහ්මණය ප්‍රශ්නේ ඉක්මවා ගියා කිව්වා. ප්‍රශ්නේ ඉක්මවා ගියා කිව්වා. ඔහොම ගියොත් නම් ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි දැන් ඊළඟ එකටත් ආය අහනවනේ ඒකට පිහිට මොකද්ද කියලා?
ඔහොම ගියොත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඔහොම ගියොත් කෙලවරක් නම් දකින්න හම්බෙන්නේ නැහැ බ්‍රාහ්මණය. ප්‍රශ්නේ ඉක්මවා ගියයි කිව්වා. බ්‍රාහ්මණය මේ ශාසන ප්‍රතිපත්තිය නිවන කෙලවර කරගෙනයි තියෙන්නේ කිව්වා. එච්චරයි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔබට ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ සුව වෙන්න බෙහෙත් අරගෙන දොස්තර මහත්තයාගෙන් ඇහුවොත් එහෙම දැන් දොස්තර මහත්තයා මේක හොඳ වුණාම මොනවා වෙයිද කියලා? ඒක ඉක්මවා යෑමක්ද නැද්ද? ඒක ප්‍රශ්න ඉක්මවා යෑමක්. උවමනා කරන්නේ ලෙඩේ හොඳ කරගන්නනේ. ඒ ලෙඩේ හොඳ වුණාම මොකක් අම්මේද කියන එක එහෙම ගියොත් ඉවරයක් වෙන්නේ නැහැ ඒක. ඒ නිසා බුදුහාඳුරෝ වදාලා බ්‍රාහ්මණය ඔහොම ගියොත් නම් ඕක ඉවර වෙන්නේ නැහැ. බ්‍රාහ්මණය නිවන කෙලවර කරගෙනයි මේ ශාසන ප්‍රතිපත්තියේ තියෙන්නේ කිව්වා. හා හොඳයි බුදුහාමුදුරනේ කියලා හරි සතුටු වුණා. දේශනාවෙන් හරි සතුටු වෙලා උන්නාබ බ්‍රාහ්මණයා නැගිටලා ගියා. බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණයා නැගිටලා ගියාට පස්සේ වදාලා මහණෙනි එක්තරා ශාලාවක් තියෙනවා. ඒ ශාලාවේ නැගෙනහිර දිසාවේ තියෙනවා ජනේල කවුළු. නැගෙනහිරින් ඉර උදා වෙනකොට නැගෙනහිර තියෙන ජනෙල් කවුළු වලින් ඉර එළිය ඇතුළට වැටෙනවනේ. ඒ වැටෙන ඉර එළිය කොහෙද පිහිටන්නේ කියලා ඇහුවා. හාමුදුරුවෝ උත්තර දුන්නා ස්වාමීනි බස්නාහිර පැත්තේ තියෙන බිත්තිය තමයි හිටින්නේ කිව්වා. හරිනේ. නේ නැගෙනහිරින් ඉර උදා වෙනකොට නැගෙනහිර ජනේලෙන් වැටෙන ඉර එළිය පිහිටන්නේ කොහෙද? බස්නාහිර බිත්තිය කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා අන්න ඒ වගේ තමයි මහණෙනි කිව්වා. අන්න ඒ වගේ මහණෙනි උන්නාබ බ්‍රාහ්මණයාගේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියයි කිව්වා. තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටිය කිව්වා උන්නාබ බ්‍රාහ්මණයා තුල. බැසගත්තා කිව්වා ශ්‍රද්ධාව. බැහැගත්තා කිව්වා. මුල් ලැද්දයි කිව්වා මූල ජාතා. ශ්‍රද්ධාව මුල් ලැද්දා කිව්වා. ඇයි මුල් ලැද්දා කියන්නේ? මුල් ලැද්දා නම් පින්නතුනේ ආයේ පින්නවත් මැරෙන්නේ නැහනේ. මුල් ලැද්දා නම් එතනින් එහාට දියුණු වෙනවා. ශ්‍රද්ධාව මුල් ලැද්දා කිව්වා තථාගතයන් වහන්සේ ගැන. දැන් මේ වඳින්නේවත් නැතුව ආපු කෙනා ශ්‍රද්ධාව මුල් ලැද්දා කිව්වා. ඉතින් මහණෙනි මේ කාලයේ ඔහොම ඉඳිද්දී ඔය උන්නාබ බ්‍රාහ්මණයා මැරුණා කියමුකෝ දැන්. ඒ මැරිලා මේ කාම භවයට එන්න සංයෝජනයක් හේතු වෙනවා නම් කාම භවයට එන්න තියෙන සංයෝජන උන්නාබ බ්‍රාහ්මණයා ළඟ දැන් නැහැ කිව්වා. මේ මොකද්ද කිව්වේ? දැන් මැරුණොත් සුද්ධාවාස බඹතල වලට තමයි යන්නේ කිව්වා. ඒ කියන්නේ මේ වෙනකොට මේ දේශනාව ඉවර වෙනකොට උන්නාබ බ්‍රාහ්මණයා අනාගාමී ඵලයටපත් වෙලා ඉවරයි. වැන්දෙවත් නැහැ බණ අහන්න එනකොට. වඳින්නේවත් නැතිව ආපු බ්‍රාහ්මණයා සෝවාන් නෙවෙයි සකුරුදාගාමි නෙවෙයි අනාගාමී ඵලයටපත් වෙලා නැවත කාම ලෝකයටවත් ඉන්නේ නැතුව පින්නතුනේ සුද්ධාවාස බඹතලයක ඉපදිලා එතනින් සසර කෙලවර කරන්න තරම් රැකවරණයක් ලැබුවා නම් මේ ධම කොහොම එකක්ද? මේ ධර්මයේ කොහොම ආශ්චර්යමත් ධර්මයක්ද? එහෙම ධමක එහෙම ශාසනයක ජීවිත ආසාවත් අත්තරගෙන පින්නතුනේ වීරිය කරන එක වටිනවද නැද්ද? වටිනවා. ඇයි? සඵලයි. ඒ වීරිය සඵලයි. ඒ වීරිය අපත යන්නේ. ඉතින් මේ දේශනාව ඉවර කරු උන්නාබ බ්‍රාහ්මණයා පින්නතුනේ අනාගාමී වුණා. හිතන්න කොච්චර ලොකු රැකවරණයක් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයට සලසනවද? ඒ නිසා අද මේ හැම දිනාටම සසර කුසල බලයෙන් මේ ධර්මලාභය ලබන්න පින මතුවෙච්ච වෙලාවේ කුසල් බලවත් වෙච්ච වෙලාවේ මේ ශාසන ප්‍රතිපදාවේ ඔබ අප්‍රමාදී වෙන්න සියලු දෙනාට උතුම් නිවන පිණිසම මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා.